අයිබෝවන් සුබ දවසක් දරුවනේ අපි අද සාකච්ඡා කරන්න හදන්නේ 143 ප්‍රශ්න පත්‍රය ගැන අලුතෙන් දීපු නිබන්ධනයේ ප්‍රශ්න පත්‍රයක් තමයි සාකච්ඡා කරන්න හදන්නේ 143 කියන ප්‍රශ්න පත්‍රය මේ වෙන විට ඔයගොල්ලෝ හැමෝම මේකට උත්තර ලියලා ඇති 2022 සහ 21 වර්ෂවල විභාගෙට මුහුණ දෙන දරුවෝ ඒ වගේම උත්තර ලියලා ඊට පස්සේ තමයි ඔයගොල්ලෝ මේ නිබන්ධනයත් එක්ක පේපර් එකත් එක්ක සම්බන්ධ වෙලා හරි වැරදි දාගන්න ඕන. හරි අපි බලමු පළවෙනි ප්‍රශ්නය. sannivedanaයේ තාක්ෂණික ක්‍රියාවලියක්සේ සලකා අර්ථ නිරූපණය කළේ තාක්ෂණික ක්‍රියාවලිය පිළිබඳව අර්ථ නිරූපණයක් කරන්න ෂැනොන් හා වීවර් උත්තරය 3. දෙවෙනි ප්‍රශ්නය පාස් සඳහා නිදසුන් අතරින් මාධ්‍ය බාධාවක්සේ සැලකිය නොහැකි කුමක්ද? බාධා බෙදනෝනේ අපි අර්ථ බාධා හා මාධ්‍ය බාධා කියලා කොටස් දෙකක්. හරිද? sannivedana ක්‍රියාවලියට අර්ථමය බාධා සිද්ධ වෙන්න පුළුවන්. අර්ථය තේරුම් ගැනීමට නොහැකීම නිසා අර්ථ බාධා ඇති වෙනව නේද? යම්කිසි පණිවිඩයක් ගමන් කරන මාධ්‍ය තුල ඇති වෙන අවහිරතාව නිසා මාධ්‍ය බාධා සිද්ධ වෙනවා. දැන් මේ දවස්වල ඔයගොල්ලෝ සමහර දරුවෝ Zoom වගේ තාක්ෂණ පාවිච්චි කරනවා නම් සමහරලාට සිග්නල් නැතු යනවා වහින රටේම සිග්නල් නැහැ. ඒතර ඒකට කියන්නේ මාධ්‍ය බාධා කියලා. පණිවිඩය පැමිණෙන ක්‍රමය තුල තමයි නාලිය තුල එහෙම නැත්නම් මාධ්‍ය තුල තමයි බාධාව ඇති වෙන්නේ. හරි? අර්ථය තේරුම් ගන්න බැරි නම් අර්ථ බාධා. දැන් අපි ගත්තොත් මේ පාඩම් අහගෙන ඉන්නවා අපේ 2023 දරුවොත් ඒගොල්ලන්ට තේරුම් ගන්න අමාරුයි. ඒගොල්ලන්ට ඇති වෙන්නේ අර්ථ බාධා, මාධ්‍ය බාධා අඩුයි. අපේ YouTube නිසා මේක බලා ගන්න ලේසි. හරි බලමු. පාස් සඳහන් පාද නිදසුන් අතරින් මාධ්‍ය බාධාක්සේ සැලකිය නොහැකි දුරකථනයෙන් කතා කරමින් සිටින විට සංඥා නොමැති යාම මාධ්‍ය බාධාව. අන්තර්ජාලයේ පිරික්සන අතරතුර කාර්යබහුල තත්ත්වයක් මත දත්ත නොලැබී යාම මාධ්‍ය බාධාවක් කරයි. රවුම් කරගෙන නේද? රූපවාහිනී අරබන අතරතුර විදුලිය විසන්දීම මාධ්‍ය බාධාව. පෑනේ තීන්ත අවසන් තිබුණු නිසා ගුරුවරයා සුදු ඇලේ ලියන ලද දේ පැහැදිලිව නොපෙනීම. ඒ කියන්නේ වයිට් බෝඩ් එකක මොනවාරි ලියනකොට තීන්ත හරියට තිබිලා නැහැ පෑනේ. ඒ නිසා සොයල් ලියන ඒවා ඔයගලන්ට පේන්නේ නැහැ. එතකොට ඒකෙදිත් ඇති වෙන්නේ මාධ්‍ය බාධාවක්. මේ බෝඩ් එක කියන්නේ මාධ්‍යයක් නේ. දෘශ්‍ය මාධ්‍යයක් නේද? ඊට පස්සේ දේශකයන් නිතර බරසාර වචන කතාවට යෙදීම නිසා ග්‍රාහකයන් අපහසුතාවයට පත් වෙනවා. අන්න එතන තමයි අර්ථ බාධා ඇති වෙන්නේ. මොකද අර්ථය තේරුම් ගන්න බෑ බර වචන කතා කරන දේශකයා. පැහැදිලිද? උත්තරය 5. තුන්වෙනි ප්‍රශ්නය ආකේතකරණ ක්‍රියාවලියේදී සම්ප්‍රේෂකයා වඩාත් අවධානය යොමු කළ යුත්තේ ආකේතකරණය කියලා කියන්නේ sannivedanayeක විසින් හිතේ තියෙන අදහස් තොරතුරු ආදී සංඥා බවට පත් කරලා පණිවිඩ බවට පත් කිරීමේ ක්‍රියාවලියනේ. එතකොට සම්ප්‍රේෂකයා හැම විටම සම්මත භාෂාවන් තමයි භාවිතා කරන්න ඕන. පැහැදිලිද? සම්මත භාෂාව කියන්නේ දැන් අපි ගත්තොත් පොදුවේ දැන් අපේ රටේ සම්මත භාෂාවක් තියෙනවා. සම්මත භාෂාව පාවිච්චි කරාම තමයි හැමෝටම තේරෙන්නේ. අසම්මත හෝ නොගැලපෙන හෝ උපභාෂා හෝ පාවිච්චි කරන්න හොඳ නැහැ. පොදු භාෂාව පොදුවේ හැමෝම කතා කරන භාෂාව සම්මත භාෂාව. අතර සම්මත භාෂාවෙන් තමයි යම්කිසි පණිවිඩයක් දෙනවා නම් දෙන්න ඕන. උත්තරය 1. 4. මාධ්‍ය නැමැති මූලිකාංගයේ මුල්වරට හමුවන්නේ. ඒතර දැන් sannivedakaya පණිවිඩය මාධ්‍ය ග්‍රාහකයා ප්‍රතිචාර ප්‍රතිපෝෂණ බාධක ඔය විදිහට sannivedana මූලිකාංග තියෙනවනේ. අපෙන් අහනවා මාධ්‍ය කියන මූලිකාංගයක් විදිහට මාධ්‍ය මුලින්ම හඳුන්වලා දුන්නේ හැරල් ඇස්වේ විසින්. එයාගේ ආකෘතිය sannivedakaya පණිවිඩය මාධ්‍ය කියලා හඳුන්වලා දීලා තියෙනවනේ. හරිද? ඒ කියන්නේ සිද්ධාන්තයේ වශයෙන් මාධ්‍ය හඳුන්වලා දෙන්නේ හැරල් ඇස්වේ. උත්තරේ 1. පස්වෙනි ප්‍රශ්නේ එක්තරා නිවසක ගේට්ටුවක මේ නිරෝධායන ක්‍රියාවලියට ලක්වන නිවස කියනුවෙන් දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබුණි. මීට අයත් නොවන sannivedana ස්වරූපය දැන් මේක ලිඛිත sannivedanaයකට ගන්නත් පුළුවන්. දෘශ්‍ය sannivedanaයට ගන්නත් පුළුවන්. පේනවනේ. විධිමත් sannivedanaයට ගන්නත් පුළුවන්. විධිමත් ලියලා තියෙනවා නිරෝධායන වෙන නිවස කියලා. වාචික sannivedanaයට ගන්නත් පුළුවන්. මොකද වචනනේ ලියලා තියෙන්නේ. හැබැයි කතන sannivedanaයට ගන්න බෑ. ඒකට හේතුව හඬ ඇහෙන්නේ නැති නිසා. උත්තරය 5. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ කඩදාසිය හා මුද්‍රණය සම්බන්ධව පුරෝගාමීන් දෙදෙනා වන්නේ කඩදාසිය සොයාගන්නේ සායිලූන් හරි චීන ජාතිකයෙක් මුද්‍රණ යන්ත්‍රය සොයාගන්නේ ජොහන්නස් ගුටෙන්බර්ග් ජර්මන් ජාතිකයෙක්. එන උත්තරය එන්න ඕන 5. කඩදාසිය සායිලූන් මුද්‍රණය ගුටෙන්බර්ග්. උත්තරය 5. 7 වෙනි ප්‍රශ්නේ තිරසාර සංවර්ධනය anu මොකක්ද කියලා අහනවා. තිරසාර සංවර්ධනය කියලා කියන්නේ උත්තරය 3. පරිසරය හා ඒකාබද්ධව සිදු කරන සංවර්ධනය. හරි? ඒ කියන්නේ යම්කිසි සම්වර්ධන ක්‍රියාවලියක් පරිසරයත් එක්ක සම්බන්ධ වුණේ නැති වුණොත් ඒක තිරසාර වෙන්නේ නැහැ, ස්ථිරසාර වෙන්නේ නැහැ, කල්පවතින්නේ නැහැ. හරි? ගස්වැල් කපලා කොටලා විනාශ කරලා නම් අපි මේ පරිසරය විනාශ කරලා නම් සතාසිව්පාව විනාශ කරලා නම් සම්වර්ධන වැඩ පිළිවෙල හදන්නේ. හෝටල් ඉදි කරන්නේ, පාරවල් ඉදි කරන්නේ. සිංහරාජ පැද්දෙන් නම් පාරවල් හදන්නේ. එතකොට අනිවාර්යයෙන්ම කවදා හරි ඒකේ අහිතකර බලපෑම මිනිසුන්ට එනවා. ඒතර ඒ සම්වර්ධනයේ ස්ථිරසාර නැහැ. කල්පවතින්නේ නැහැ. කොයිලා මොහොතකෝ කඩා වැටෙනවා.
ඒකට අපි කියනවා තිරසාර සම්වර්ධනය කියන්නේ පරිසරය හා ඒකාබද්ධව සිදු කරන සම්වර්ධනයක්. පරිසරයට හානි නොවන පරිදි සම්වර්ධනය සිදු කිරීම තමයි මෙතනින් අදහස් කරන්නේ. උත්තරය 3. 8 රාජ්‍ය නායකයින්ගේ කලාකරුවන්ගේ ප්‍රභූවරුන්ගේ කඩිනම් මහජන සම්බන්ධතා ක්‍රමවේදයක් ලෙස වර්තමානයේ භාවිතයට වඩාත් යෝග්‍ය වන්නේ රාජ්‍ය නායකයෝ කලාකරුවෝ ප්‍රභූවරු ඒගොල්ලන්ට මහජනයාට පණිවිඩයක් දෙන්න මහජනයා එක්ක සම්බන්ධතා පවත්වා ගන්න හරිද වර්තමානයේ වැඩිම භාවිතා කරන සංනිවේදන ක්‍රමවේදය තමයි සමාජ මාධ්‍ය. හරි Facebook සමාජ ජාලය, Twitter සමාජ ජාලය, Instagram ඔය වගේ සමාජ මාධ්‍ය වලින් ඒගොල්ලෝ පණිවිඩයක් ගන්න. Twitter පණිවිඩයක් තියෙනවා, Facebook කිනුවේ පණිවිඩයක් තියෙනවා. ඉක්මනින්ම එතකොට විශාල පිරිසකට පණිවිඩය යවන්න පුළුවන් ක්‍රමයක් තමයි උත්තරය 3. 8 ලාංකික සංස්කෘතිය තුල ජනප්‍රිය සංස්කෘතිකාංග සමාජගත කිරීමේලා ප්‍රබලම දායකත්වයේ සැපුවේ. පොපියුලර් කල්චර් එක කියන්නේ කාලෙන් කාලයට යම් යම් දේවල් ජනප්‍රිය කරවීම සඳහා වැඩිම දායකත්වයේ දෙන්නේ මොන මාධ්‍යයද කියලා අහනවා. රූපවාහිනී මාධ්‍ය. උත්තරය 3. හරිනේ රූපවාහිනිය තමයි ආහාර පාන ඇඳුම් පැළඳුම් විලාසිතා ටෙලිනාට්‍ය රියැලිටි වැඩසටහන් හරි රූපලාවන්‍ය නිෂ්පාදන ආලේපන වර්ග ඔය හැම එකම කාලෙන් කාලට අපිට ජනප්‍රිය කරනවා. හරි ආයුර්වේද නිෂ්පාදන දෙක කාලයක් තුන සන්ධිසුදා දැන් තියෙනවා වෙන මොකක් හරි එකක් මොනවාද අස්ති ජීව හරි ඒ හැමදාම යනවා කොයි channel එකෙත් යනවා නිවුස් පටන් ගන්නකම් මිනිස්සු බලාගෙන ඉන්නවා එතකන් යනවා මොකක් හරි ඇඩ් එකක් විනාඩි 5ක් විතර. එතකොට කාලයක් ඒ නිෂ්පාදනය ජනප්‍රිය කරනවා. ඔය වගේ දේවල් කරන්නේ රූපවාහිනී මාධ්‍ය තමයි ප්‍රබල වශයෙන්ම. උත්තරය 3. ඊළඟ ප්‍රශ්නය 10. හරි. ඔයගලන්ට මම මේ පාඩම් කරනකොට වේගෙන් කරනවා නෙමෙයි. ඔයගොල්ලෝ මේක හොඳින් ඉරි ටික ගහලා හොඳින් අවධානයෙන් බැලුවොත් මේ වේගය අවශ්‍යයි. ඕකට අපි කියන්නේ මේකට අපි කියන්නේ අවශ්‍ය වේගය කියලා. පාඩම් වල තියෙන අවශ්‍ය වේගය. හරි. වේගය වැඩි කියලා එකක් නැහැ. දැන් අපි එකක් ගන්න හරි අමාරුයි. ඊතරක් ගන්න බෑ. එකක් ගන්නවා කියන එක ලේසි කරලා අපි මිහිමින් ඉබ්බා වගේ ගිහිල්ලා මේ එකක් ගන්නම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මම මේ වේගයෙන් පැහැදිලි කරනව නෙවෙයි. දැන් අපි දැන් ප්‍රශ්න ගොඩාක් දැන් මේ 43 නේ සාකච්ඡා කරන්නේ. 2022 යට නම් ටිකක් අලුත් තමයි. නමුත් මේ 21 යට නම් මේ ගොඩාක් මේ සාකච්ඡා කරලා තියෙනවා. හරිද? නිසා මේ වේගයෙන් සාකච්ඡා කරනව නෙවෙයි මේකට කියන්නේ අවශ්‍ය වේගය කියලා. ඒ කියන්නේ අපි විශිෂ්ට සාමර්ථ්‍යයක් ගන්න නම් අපිට ටක් ගාලා තේරුම් ගන්න පුළුවන් මට්ටමට නොලෙජ් එක බුද්ධිය මොලේ වර්ධනය කරගන්න ඕන. හරි. එතකොට මටත් පුළුවන් ඔයගලන්ට ටිකක් මීට වැඩිය සරලව වැඩි හිමින් අරගෙන යන්න. ඒතර අපි බුද්ධියත් හිමින් තමයි වර්ධනය වෙන්නේ. විභාගෙතර පේපර් එක අපිට ලියා ගන්න බෑ. මොකද හිමින් තමයි අපිට ඊට පස්සේ අදහස් එන්නේ ලියන්න. හරිද? ටටටක් ගාලා ඔළුවට එන්න ඕන. නැත්තම් මේ වැඩේ උඩ දාන්න හම්බෙන්නේ නැහැ. හරිද? අපි ඒව අත්දැකීමෙන් දන්න නිසා ඔයගොල්ලෝ නිතරම අවශ්‍ය වේගයට සූදානම් කරනවා. හරිද? හොඳ පුහුණු කරුවෙක් දරුවාගේ වේගය, දරුවාට අවශ්‍ය වේගය දන්නවා. අන්නේ දන්න වේගයට තමයි දරුවෝ සූදානම් කරන්නේ. හරිද? හරි. අපි යමු 10 වෙනි ප්‍රශ්නෙට. මැතිවරණ අපේක්ෂකගේ තොරතුරු වාර්තා කිරීමේදී විවිධ මාධ්‍ය එකම සිදුවීමක් වෙනස් අර්ථ නිරූපණ ලැබෙනසේ වාර්තාකරණය නිරත වන බව පෙනේ. මෙම தත්ත්වය තේරුම් ගැනීමට වඩාත් වැදගත් වන්නේ. කියන මැතිවරණ අපේක්ෂකවන්ගේ හරිද වාර්තා කිරීම විවිධ මාධ්‍යවල එක එක විදියට වාර්තා කරන්න. දැන් මේක අපි තේරුම් ගන්න බෑ. හරිද? අපි ගත්තොත් හිරු නාලිකාවේ තොරතුරු වාර්තා කරන ආකාරයයි සිරස නාලිකාවේ වාර්තා කරන ආකාරයයි අතර වෙනසක් තියෙනවනේ. හරි. ස්වර්ණවාහිනී වාර්තා දේශපාලන සිදුවීම් ඔය එක එක නාලිකා එක එක විදියට තමයි වාර්තා කරන්නේ. ඒක ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනලු කොහොමද අපි අවබෝධයක් ගන්න. උත්තරේ එන්න ඕන 3. මාධ්‍ය සාක්ෂරතාව හා විචාරශීලීත්වය අත්කර ගැනීම. අපි විචාරශීලී නම් අපිට මාධ්‍ය ගැන මාධ්‍ය නාලිකා ගැන හරි පුවත්පත් ගැන ගුවන් විදුලිය ගැන සාක්ෂරතාවයක් ඒ කියන්නේ දැක්මක් අවබෝධයක් තියෙනවා නම් අපිට ඇයි මෙහෙම මේගොල්ලෝ එක එක අයට පක්ෂව සමහර අයට විපක්ෂව අදහස් ඉදිරිපත් කරන්න කියලා දැනගන්න පුළුවන්. එහෙනම් උත්තරය 3 මාධ්‍ය සාක්ෂරතාව හා විචාරශීලීත්වය අත්කර ගැනීම. අපි විචාරශීලී නම් අපිට මාධ්‍ය සංදේශ මාධ්‍ය නාලිකා පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. දැන් ඔයාලා වුණත් එහෙම ඔයාලට යම් අවබෝධයක් තියෙනවනේ. ජාතික රූපවාහිනිය නිසා ITN එක නිතරම රාජ්‍යයට පක්ෂපාතීව තොරතුරු වාර්තා කරනවා. හරි. හිරු නාලිකාව ඊට පස්සේ දෙරණ නාලිකාව වගේ නාලිකාත් ඔබ දන්නවා කාට පක්ෂවද කියලා තොරතුරු වාර්තා කරන්න. සිරස නාලිකාව ඔබ දන්නවා කොහොමද තොරතුරු වාර්තා කරන්න කියලා. සාමාන්‍යයෙන් ඔය ස්වර්ණවාහිනී වගේ නාලිකා නම් සියත වගේ නාලිකා ටිකක් මධ්‍යස්ථව තොරතුරු වාර්තා කරනවා පේනවා.
ඔය පිළිබඳව ඔබත් දන්න ඕනේ යම. ඇයි ඔබ දන්නේ? ඔබට යම්කිසි මාධ්‍ය සාක්ෂරතාවයක් තියෙන නිසා. යම්කිසි විචාරශීලී බවක් ඔබට තියෙන නිසා. ඒසව තේරුම් ගැනීමේදී අපිට වැදගත් වෙන්නේ විචාරශීලී බව උත්තරය 3. රූපවාහිනී දැනීම පිළිබඳව ප්‍රකාශ කීපයක් පහක් දැක්වේ. 11 යන ප්‍රශ්න වල පිළිතුරු සැපීමට එම ප්‍රකාශ යොදා ගන්න. රූපවාහිනී දැනීම ගැන තමයි මේ තියෙන්නේ බලමු. දැනීම වලින් ග්‍රාහකයා භාණ්ඩ හා සේවා වලට පොළඹවයි. ඒක හරි. මිනිසුන්ට භාණ්ඩ හා සේවා මිලට ගන්න දැනීම වැදගත් වෙනවා. දැනීම නිවැරදිව වටහා ගන්න මාධ්‍ය සාක්ෂරතාව අවශ්‍ය වෙනවා. දැනීම හොඳින් වටහා ගන්න මාධ්‍ය සාක්ෂරතාව වන වෙනවා. ඒක හරි. දැනීම වලින් ග්‍රාහකයාට කිසිදු සෙතක් සිදුවන්නේ නැහැ. ඒක වැරදි. දැනීම වලින් ප්‍රයෝජන තියෙනවනේ. ගම්යම් දේවල් පිළිබඳව දැන ගැනීමට අවස්ථාව ලැබෙනවට අපිට දැනීම වලින් නේද? දැනීම වලින් තොරව ජනමාධ්‍යයට පවතින අමාරුයි. දැනීම ජනමාධ්‍ය පවත්වාගෙන යාම සඳහා මුදල් අවශ්‍යයි. මුදල් ලබා ගැනීම සඳහා දැනීම අවශ්‍යයිනේ. නේද? සඩී හරි. ඊ භාණ්ඩ පරිභෝජන රටාව වෙනස් කිරීමට දැනීම වලට හැකියාවක් නැත. ඒකත් වැරදි. ඒ කියන්නේ මිනිස්සු පරිභෝජනය කරන භාණ්ඩවල රටාව වෙනස් කරන්න පුළුවන් දැනීම වලට. හරි. අපි ලිඳ ළඟ රෙදි සෝදනයක වෙනස් කරලා ගෙදරට මේ රෙදි සෝදන යන්ත්‍රයක් ගේන්න පුළුවන් මේ රූපවාහිනී දැනීම වලට. ටීවී එකේ දැනීම වලට. ගුවන්විදුලි දැනීම දානකොට තමයි පුවත්පත්තට දැනීම දානකොට මිනිස්සුන්ට ඒ ගැන අවශ්‍යතාවයක් ඇති වෙනවා. හරි. ඒ වගේ මොන හරි භාණ්ඩ මිනිස්සු පරිභෝජනය කරන රටාව වෙනස් කිරීමට බලපෑම් කරන්න මාධ්‍යට හැකියාවක් තියෙනවා. හැබැයි මෙතන නැති කියලා තියෙන නිසා වැරදි උත්තරය C සහ E වැරදි. A B D හරි. ප්‍රශ්නයක් අහනවා ඉහත ප්‍රකාශ තුලින් දැනීම පිළිබඳ නිවැරදි ප්‍රකාශ වන්නේ උත්තරය 2 A B හා D පමණි කියන එක. දෙවෙනි ප්‍රශ්නේ ඉහත ප්‍රකාශ තුලින් දැනීම පිළිබඳ සාවද්‍ය ප්‍රකාශන C සහ E කියන ප්‍රකාශයෙන් නොන උත්තරය 4. 13 වෙනි ප්‍රශ්නේ මානව සංවේදන ඉතිහාසයේ ආරම්භක සංවේදන ස්වරූප දෙක වන්නේ මිනිසුන්ගේ සංවේදන ඉතිහාසයේ ආරම්භක සංවේදන ස්වරූප දෙක මොනවද කියලා අහනවා. මුල් කාලේ මිනිස්සු අදහස් ප්‍රකාශ කිරීම සඳහා අවාචික සංවේදනය පාවිච්චි කරා. අංග චලනය වගේ දේවල්, මුහුණේ බහ ප්‍රකාශන වගේ දේවල්. ඊට පස්සේ ඒවා දැක ගැනීම සඳහා මිනිස්සුන්ට කතා කරන්න බෑ. මිනිස්සු ඒවා බලලා ඒ අනුව තමයි ප්‍රතිචාර දැක්වේ. එතකොට දුෂ්‍ය සහ අවාචික සංවේදනය තමයි පැරණිම සංවේදන ස්වරූපය හැටියට සැලකෙන්නේ. උත්තරය 4. ඊළඟ ප්‍රශ්නය ඊළඟ ප්‍රශ්න 14 සිට 17 ප්‍රශ්න වල පිළිතුරු සැපීමට වාස සඳහන් සටහන යොදා ගන්න. සටහනක් තියෙනවා ඔයගොල්ලන්ට හුරු සටහනක් බලමු එක 14 ඊට දැක්වෙන්නේ සංවේදන අවස්ථාවකයි උපකල්පනය කරන්න. මේ y පළමුව x ට පණිවිඩයක් අවන්නේ නම් හරිද? මම ලිව්වා දැන් මෙතනනේ x ඉන්නේ. මෙතන y ඉන්නේ නේද? එහෙමනේ තියෙන්නේ. මෙතන තියෙන්නේ y තමයි පණිවිඩය යවන්නේ. මෙයා තමයි පණිවිඩය යවන්නේ. එහෙනම් y තමයි මෙතන ප්‍රධානය. සංනිවේදක ක්‍රියාවලිය පටන් ගන්න එක. අපි මෙයාට නිකන් ග්‍රාහක කියලා දාගමු. හරි නේද? මේ ග්‍රාහකයා. මේ y තමයි ග්‍රාහකයා. ඒතර එයා තමයි ඒගොල්ලෝ ගා තියෙනවනේ සටහන. දැන් y සංනිවේදකයි. y නේ පළමුව පණිවිඩය යවනවා කියලා කියන්නේ x. පණිවිඩයක් යවන්නේ නම් CB හා एक गुणांक ले चल गया इधर CB हाई මේ C මේ B A गुणांक හැටියට සලකන්න පුළුවන් ද කියලා C කියලා කියන්නේ එහෙනම් B කේතකරණය B කියන අර්ථකථනය A කියන ආකේතකරණය හරිනේ ග්‍රාහක කියන්නේ මේ B කේතකරණය අර්ථකථනය ආකේතකරණය දැන් ශාමස්කුට ආකෘතිය නොපිට හරවලා ප්‍රශ්නේ අහලා දෙන්නේ හරි මෙතෙන් පටන් ගත්තා නම් මෙතන ආගේත නොපිට හරවලා තියෙන වෙනස් පැත්තකට හරවලා තියෙනවා හරි පැහැදිලිද ඔබ පැහැදිලි නැත්තම් පන්තියේ තමයි පැහැදිලි ගන්න වෙන්නේ නැත්තම් ඊට කලින් හැබැයි මෙවැනි ප්‍රශ්න පැහැදිලි කරලා ඇත්තේ උත්තරේ එන්න ඕන 4 විකේතකරණය අර්ථකථනය ආකේතකරණය හරි එතකොට මේක කලිනුත් අපි සාකච්ඡා කරලා ඇති. දැන් මේක තේරුම් ගන්න බැරි ළමයෙක් ඉන්නවා නම් බැරි මේක කලින් අහුන්නේ නැති දරුවෙකුට තමයි මේක තේරුම් ගන්න බැරි. කවන්නේ අපි දිගටම ප්‍රශ්න තියෙනවා. 2022 දරුවෙකුට තමයි මේක තේරුම් ගන්න බැරි වෙන්නේ. මේ M යන්නට වඩාත් යෝගී යෙදුම වන්නේ. මේ M යන්නට වඩාත් යෝගී යෙදුම M කියලා කියන්නේ පණිවිඩයනේ. මැසේජ් එක කියන්නේ නේද?
මේ තියෙන්නේ පණිවිඩය. මෙයා මෙයාට මෙතන වෙන්නේ මෙහෙමනේ. මෙයා මෙයාට පණිවිඩයක් යවනවා. මේ කියන පණිවිඩය මෙයා තමයි යවන්නේ මෙයාට. මේ x ට. මෙතනින් නෝ y. y තමයි පණිවිඩය x ට යවන්නේ ඉස්සෙල්ලා. ඊට පස්සේ එයා පණිවිඩයක් යවනවා. මෙතනින් එයා පණිවිඩයක් මෙයාට යවනවා. හරි සරලයි. මේ y කියන්නේ කමල් කියමු. x කියන්නේ නිමල් කියමු. කමල් පණිවිඩයක් යවනවා නිමල්ට. මෙතනේ පණිවිඩය. ඒ පණිවිඩය අහලා නිමල් පණිවිඩයක් යවනවා කමල්ට. චක්‍රීය සංවේදන ක්‍රියාවලියක් පෙන්වනවා. මෙතන කමල් තමයි ඉස්සලාම් පණිවිඩය යවුවා කියලා කියන්නේ. එහෙනම් කමල් තමයි සංවේදනය. ග්‍රාහකයන් නිමල්. එනිසා එයා විකේතකරණය කරගන්නවා. මෙතන එන්න C විකේතකරණය. ඒ විකේතකරණය කියන්නේ තේරුම් ගැනීම. හරි මෙයා තමයි ආකේතකරණය කියන්නේ. මෙයා තමයි මුලින් පටන් ගන්නෙ. තේරුම් කර දීම කරන්නේ මෙතන. මමයි ඕගොල්ලෝ. මෙතන මම තමයි මේ කමල් මෙතන. මම තමයි මෙතන සංවේදනය ක්‍රියාවලිය පටන් ගත්තේ. මම කරන්නේ ආකේතකරණය. මම කරන්නේ පැහැදිලි කරන එක. පැහැදිලිද? ඔයගොල්ලෝ කරගන්නේ මොකද්ද? ඔයගොල්ලෝ කරන්නේ විකේතකරණය කරගන්න එක. තේරුම් ගන්න. විකේතකරණය, අර්ථකථනය, ආකේතකරණය තමයි මෙතන තියෙන්නේ. පැහැදිලිද ඔයාලට? මේ සංවේදන ආකෘතියක් නම් මේ සංවේදන ආකෘතිය නම් ඒ නම් කළ හැකි නම් මේක අනිවාර්යයෙන්ම ද්විමාර්ගික ආකෘතියක් වෙනවා. ඒ මේක ද්විමාර්ගිකයි කියලා කියන්නේ. ඒ මේක ද්විමාර්ගික වුණා පේනවා නේද? ඒ මේක ද්විමාර්ගිකයි කියන සංවේදන ක්‍රියාවලියයි ඉතින්. මෙයාට පණිවිඩයක් වෙනවා. මෙයා පණිවිඩයක් වෙනවා. එතකොට සංවේදන ක්‍රියාවලිය ද්විමාර්ගිකයි. යාළුවෝ දෙන්නෙක් කෝල් කර ගන්නවා. ඔයගොල්ලෝ මට SMS එකක් එවුවොතින් මමත් ඔයගොල්ලන්ට SMS එකක් එවුවොතින් එතකොට ද්විමාර්ගිකයි සංවේදනය. දෙපැත්තටම පණිවිඩය ගලා යනවා. ඒක මාර්ගය කියලා කියන්නේ පණිවිඩයක් මම දෙනවා ඔයගොල්ලන්ට අදහසක් දෙන්න අවස්ථාවක් නැත්නම් ඒක මාර්ගයයි. හරි? දැන් ගත්තොත් මේ අපේ දැන් මේ නාලිකාව ලංකාවේ ගොඩක් අය බලනවානේ. අපි ටියුට් 100ක් විතර වගේ මේ පිට ළමයි මේ අරගෙන තියෙනවා ලංකාව පුරාම. එතකොට ඒ දරුවෝ අපි WhatsApp group එකේ නෑ. ඒ නිසා ඒගොල්ලන්ට පණිවිඩය එවන්න තියෙන ඉඩ කඩ අඩුයි. ඒතර ඒගොල්ලෝ පණිවිඩයක් එවන්නේ නැත්නම් ඒක මාර්ගයයි. ඒගොල්ලන්ට පණිවිඩය එවනවා නම් ඒගොල්ලෝ ද්වි මාර්ගයයි ක්‍රියාවලිය. උත්තරය 16ට 5. ඊළඟ ප්‍රශ්නය 17 යත ආකෘතිය වැදගත්ම අංගය වන්නේ හොඳට මතක තියාගන්න ශාමොත්සුට ආකෘතිය වැදගත්ම අංගය 14 ප්‍රශ්න උත්තරේ B අර්ථකථනය. අර්ථකථනය පිළිබඳ පැහැදිලි කරන ආකෘතිය තමයි ශාමොත්සුට ආකෘතිය. ඊළඟට 18 මානව සංවේදනය පිළිබඳව නොගැලපෙන ප්‍රකාශය. මිනිසුන්ගේ සංවේදනය පිළිබඳ ගැලපෙන්නේ නැති ප්‍රකාශය වැඩි වශයෙන් නිර්වාචික සංවේදනය යොදා ගන්න. මිනිස්සු වැඩි වශයෙන් නිර්වාචික සංවේදනය තමයි යොදා ගන්න. වර්තමානයේ පමණක් සීමා වනු පෙනේ. දෙක වැරදි. උත්තරය 2. මිනිස්සුන්ගේ සංවේදනය මිනිස්සු හැම විටම ගොඩනගන්නේ අනාගතයටත් එක්ක. දැන් අපි මේ ඉගෙන ගන්න අනාගතයටත් එක්කනේ. ඒවට අපි කියනවා මිනිස්සු නිතරම අනාගතයටත් එක්ක සංවේදනය හදනවා. ඒ නිසා වර්තමානයේ පමණක් සීමා වනු පෙනේ කියන එක වැරදි. උත්තරය 2. 19 ප්‍රශ්නේ සංවේදනයේ ස්වභාවය සම්බන්ධයෙන් ඍජුවම අදාළ නොවන කරුණු වන්නේ සංවේදනයේ අරමුණු සාගත. දැන් අපි පන්තියත් අරමුණක් තියෙනවා. සංවේදනයේ සංකේතාත්මකයි. ඒක හරි. සංකේත මම වචන කතා කරනවා. වචන කියන්නේ සංකේත. සංකේත පද්ධතියකින් තමයි වචන හැදෙන්නේ. වචන එකතු වුණාම වාක්‍ය හැදෙනවා. වාක්‍ය එකතු වුණාම තමයි අර්ථයක් හැදෙන්නේ. හරි. සංවේදනයේ ක්‍රියාවලියක් ඒක හරි. දැන් බලන්න මෙතන ක්‍රියාවලියන් ඕගොල්ලෝ මේ channel එකට යන්න ඕන, සල්ලි දා ගන්න ඕන, ඊට පස්සේ අහන්න ඕන, ලියා ගන්න ඕන, ඉරි ගහන්න ඕන, හරි වැරද්ද දාන්න ඕන. දැන් මොකද වැඩ ගොඩක්. හරි. ඒ කියන්නේ ක්‍රියා ගොඩක එකතුවක් ඕනම සංවේදනයක්. පැහැදිලිද ඔයාලට? සංවේදනයේ විවිධාකාර වෙන්නේ. ඔය විවිධ වාචික වෙන්න පුළුවන්, අවාචික වෙන්න පුළුවන්, ලිඛිත වෙන්න පුළුවන්. හරි. දැන් ඔයගොල්ලෝ මේ විදිහට මම YouTube වලින් කරනවා, තව කෙනෙක් WhatsApp වලින් පාඩම් කරනවා, තව කෙනෙක් Zoom වලින් කරනවා, තව කෙනෙක් වෙබ්සයිට් එකෙන් කරනවා. බලන්න එක එක විදිහටනේ අපි මේ පාඩම් කරන්නේ. ඒකට කියන විවිධාකාරයි කියලා. සංවේදනයේ ද්විමාර්ග වේතන වැරදිනේ. සංවේදනයේ ලක්ෂණයක් තියෙනවා. ඒක මාර්ග වෙන්නත් පුළුවන්, ද්විමාර්ග වෙන්නත් පුළුවන්. හැබැයි හැම විටම ද්විමාර්ග වේ කියලා කියන්න බෑ. උත්තරය 5. මේ ඕගොල්ලන්ගේ අපි උගන්වලා තියෙන ඉතින් මේ වෙච්ච අමාරු දේවල් නෙවෙයි. 20 දෙපාර්ශ්වයක් අතර චිත්ත ස්වභාවයක් ගොඩනැගීමේ ක්‍රියාවලියක් ලෙස සංවේදනයේ අර්ථකථනය කරේ විල්බර්ෂාම්නේ. තොරතුරු ගැඹුරු සංඥා කරනකොට දෙපාර්ශ්වය අතර එක සමාන චිත්ත ස්වභාවයක් ඇති කිරීම සංවේදනය කියලා විල්බර්ෂාම් නිර්වචනයක් ඉදිරිපත් කරන උත්තරේ 1. 21 වෙනි ප්‍රශ්නේ සංවේදනයේ මූලික කාර්යයක් නොවන්නේ තොරතුරු සම්පාදනය, පෙළඹවීම, විනෝදාස්වාදයේ අධ්‍යාපනය කියන 4 තමයි මූලික කාර්යයන් 4. උත්තරය 2 සංවිධානාත්මක කාර්යය. දැන් සංවිධානාත්මක කාර්යය කියලා කියන්නේ සංවේදනයේ තියනවාද? ඔය සංවිධානාත්මක කාර්යයත් සංවේදනයේ කාර්යයත් තමයි. හැබැයි ඔබ දන්නවා ඒක මූලික කාර්යයන් 4 අතරට ගන්නේ නැහැ. උත්තරය 2.
22 මිනිසා දෛනිකව බහුල වශයෙන් යොදා ගන්නා සංවේදන ස්වરૂපය මිනිස්සු ඕනම වෙලාවක අවාචික සංවේදනයේ යෙදෙනවා. ඒ කියන්නේ වචන වලින් කතා නොකරත් මිනිස්සුන්ගේ ස්වභාවය දැකලා අපිට යම් යම් දේවල් තේරුම් ගන්න පුළුවන්. ඒතර අවාචික සංවේදනයේ කොයි වෙලාවෙත් තියෙනවා. උත්තරය 1. 23 වර්තමාන ගෝලීයකරණයේ දෘෂ්ටිවාදය වන්නේ ගෝලීයකරණයේ දෘෂ්ටිවාදය. ගෝලීයකරණයේ දෘෂ්ටිවාදයේ ලිබරල් ආදය. හරි. ගෝලීයකරණය තුළ සිද්ධ වෙන්නේ පුජ්‍යල නිදහස අගය කිරීම. හරි. පුජ්‍යල නිදහස අගය කිරීම දේශපාලනික වශයෙන් සලකන්නේ ලිබරල් ආදී දෘෂ්ටි කෝණයේ හැටියට. ලිබරල් ආදී න්‍යාය හැටියට. රජය සුළුසුළු කටයුතු විතරක් කරලා මිනිස්සුන්ගේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ සැලසීමට අපි කියනවා ලිබරල් ආදය කියලා. ගෝලීයකරණයේ දෘෂ්ටිවාදය ඒක තමයි. රජයේ මැදිහත් වෙන්නේ නැහැ මිනිස්සුන් කටයුතු වල. සෞඛ්‍ය ආරක්ෂාව වගේ කටයුතු හැරෙන්න අනිත් ඔක්කොම මිනිස්සුන්ට කරගන්න දීලා ඉඩ දෙනවා. ඒවට කියනවා ලිබරල් ආදී සංකල්පයේ ස්වභාවය කියලා. ගෝලීකරණයත් එක්ක ඒක තමයි සිද්ධ වෙන්නේ. උත්තරේ 3. මහජන මුත්තා පිළිබඳව ගොඩනැගී ඇති කතා වඩාත් අගය කළ හැකි ජන කතා ලෙස. උත්තරේ 5. මහජන සම්බන්ධතාව නව සංවේදන විධික්‍රම භාවිත කරා. එහි වඩාත් අදාළ වන්නේ මහජන සම්බන්ධතාව ක්‍රියාවලියේදී අලුත් සංවේදන ක්‍රම භාවිත කරනවා. ඒ කියන්නේ නව මාධ්‍ය විධික්‍රම භාවිත කරනවානේ. ඒ කියන්නේ අන්තර්ජාලගත. උතර බලන්න දරුවනේ අන්තර්ජාලගත ක්‍රම විතරක් තියෙන්නේ. Facebook, වෙබ්සයිට්, බ්ලොග්ස්, විද්‍යුත් ඇපෑල, ඊමේල්. උත්තරය 3. දැන් අනිත්‍ය ගන්න බෑනේ. එකේ තියෙන රූපවාහිනිය, පහේ තියෙන රූපවාහිනිය, දෙකේ තියෙන පෝස්ටර්. හරි. ඊට පස්සේ 4 තියෙන සම්මන්ත්‍රණ වැඩමුළු. ඒ කියන්නේ නව මාධ්‍ය නොවනේ අනිත්‍යය තියෙනවනේ. හරි. මුල් 25 හරි. හරි. බලන්න මුල් 25න් ඔයගොල්ලෝ අඩු තරමේ 20ක්වත් හරි වෙන්න ඕන. හරිද? හරි. අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටස C කොටස. ඊළඟ කොටස C කොටස. 26 මානව සංවේදනයේ මානවයාගේ ඉතිහාසයේ තරම්ම පැරණි වූද සංවේදන අධ්‍යයනයේ ස්වාධීන විෂයක් ලෙස බිහිවීමට අදාළ කාලවකවානුව වන්නේ මානව සංවේදනයේ මානවයාගේ ඉතිහාසයේ තරම්ම පැරණි වූද සංවේදන අධ්‍යයනයේ ස්වාධීන විෂයක් ලෙස බිහිවීමට අදාළ කාලවකවානුව වන්නේ තමයි සංවේදන අධ්‍යයනයේ ස්වාධීන කියන්නේ මිනිස්සුන්ගේ C කොටස කියලා කියන්නේ B කොටස කියලා එකක් නෑනේ. කියන්නේ මෙහෙමයි. A කොටස කියලා ඉන්නේ නව පැරණි නිර්දේශ දෙකටම අදාළ කොටස. හරිද? මේ පේපර් එක හැදෙනකොට ප්‍රශ්න 75ක් එනවා. හරි. මුල් 25 එන්නේ දරුවනේ නව පැරණි නිර්දේශ දෙකටම අදාළව. ඒ කියන්නේ ඔයාලා මුල් 25 කරන්න ඕන. ඊළඟ B කියලා කොටසක් වෙනවා පැරණි නිර්දේශයට අදාළව. B කියන කොටස අපි මේකේ දාලා නැහැ. අපි ගා පැරණි නිර්දේශය දරුවෝ අපේ පන්තියේ නැති නිසා ඔයගොල්ලෝ B කොටසේ ප්‍රශ්න 25 ලියන්නේ නැහැ. ඊට පස්සේ C කොටස කියලා ප්‍රශ්න 25ක් තියෙනවා. ඒ ටික ලියන්න. A කොටස 25, C කොටස 25 තමයි ලියන්න ඕන ප්‍රශ්න 50. හරිද? අතර B කොටස කියන එක B අකුර කපලා C අකුර දාගන්න. මානව සංවේදනය මිනිස්සුන්ගේ සංවේදනයේ තරම් ඉතිහාසයකට දිව යනවලු. හැබැයි සංවේදන අධ්‍යයනයේ ස්වාධීන විෂයක් ලෙස බිහි වෙන ඔයගොල්ලෝ දන්නවා 20 වන සියවසේ මුල් කාලේ කියන්නේ 1900 ඉඳලා 1954 කාලේ. උත්තරය 2. 27 සංවේදන අධ්‍යයනයේ ශේෂ්ත්‍රය සමග ඍජුවම බද්ධ නොවන විශේෂ ශේෂ්ත්‍රයක් ලෙස හඳුනාගත හැකි. හරි. සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, අධ්‍යාපන විද්‍යාව, දේශපාලන විද්‍යාව වගේ විෂයන් සංවේදනයත් එක්ක සම්බන්ධයි. නමුත් රසායන විද්‍යාව සම්බන්ධ නැහැ. උත්තරය 3. හරි නේද? 28 වෙනි ප්‍රශ්නේ දොරටුපාල සංකල්පය පිළිබඳ නිදසුන් සඳහා සිසුන් කීප දෙනෙක්ගේ අදහස් පහක් දැක්කේ. දොරටුපාල සංකල්පයක අපි කියලා කිව්වේ ජනමාධ්‍ය ක්‍රියාවලිය තුළ මාධ්‍ය සංදේශයක් ග්‍රාහකගත වෙන්න කලින් තෝරා ගන්නවා, සංස්කරණය කරනවා. ඒවට අපි දොරටුපාල කාර්යය කියලා කිව්වා. පැහැදිලිනේ? හරි. ජනාධිපතිතුමා පැයක් කතා කරත් එතුමාගේ කතාව විනාඩියක් දෙකක් විතරක්නේ ටීවී එකේ පෙන්නන්නේ. ඉතුරු විනාඩි 59ම කපා හරිනවානේ. අවශ්‍යම තොරතුරුනේ කියන්නේ. ඒතර විනාඩි 59ක් කපා හරිනවා කියලා කියන්නේ සංස්කරණ ක්‍රියාවලියක් සිද්ධ වෙන. සංස්කරණ ක්‍රියාවලියට අපි සංනිවේදනයේ තුළ දොරටුපාල කාර්යය කියලා කියනවා. එතකොට දොරටුපාල කාර්යය ගැන තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඉසුරි නවකතා කරුවෙකු තමා ලියූ නවකතාවේ අත්පිටපත තමා විසින් මේ යලි දගස් කිරීම. ප්‍රාදේශීය වාර්තාකරුවෙකු වූ ප්‍රවෘත්තියක් ප්‍රාදේශීය ප්‍රවෘත්ති සංස්කාරක විසින් නිවත දැමීම. රූපවාහිනී ප්‍රවෘත්ති විකාශනය වූ ජනාධිපතිවරයාගේ දීර්ඝ කතා සංස්කරණය කර කෙටි කිරීම. විශ්වාසයෙන් තොර වාර්තා පුවත්පතට යොමු කරන වාර්තාකරුවෙකුගේ සේවය අත්විටීම. ඊට ප්‍රකාශ අතරින් දොරටුපාල කාර්යය හා ගැළපෙන ප්‍රකාශ ඉදිරිපත් කරන ලද්දේ
උත්තරය මෙතන ඍජුවම දොරටුපාලකාරයට අපිට ගන්න වෙන්නේ ප්‍රාදේශීය වාර්තාකරු යොමු ප්‍රවෘත්තියක් සංස්කාරක විසින් ඉවත දැමීම. දැන් දසුනි කියන එක දැන් නිවුස් එක වැඩක් නැත්තම් ඉවත දානවනේ. හරි. දැන් සාමාන්‍යයෙන් දිනපතා පුවත්පතකට නිවුස් 200ක් විතර එනවා. හරි. පත්‍රේ පළ කරන්න පුළුවන් නිවුස් 100ක් විතර 100ක් විතර අයින් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ වැඩක් නැති නිවුස් එනවනේ වැදගත්. අපි හිතමු රියානුතුරකින් හරිද? රියානුතුරකින් පුජ්‍යලෙක් සුළු තුවාල ලබා රෝහල්ගත කරේ කියලා කිව්වම ඒ වගේ නිවුස් එකක් ආවත් ඒක අයින් කළා දාන එක එච්චර වැදගත් නැති නිවුස් එකක් නේද? ගාල්ල ප්‍රදේශයේ ආප්පයක මිල, බිත්තරයක මිල 750කින් ඉහළයි කියන නිවුස් එකක් ආවදී හරි අපි ඒක අයින් කළා දාන එක වැඩක් නෑනේ. ඒ වගේ ඒවා ඒතර විශාල පිරිසකට බලපෑම් කරන දෙයක් තමයි නිවුස් එන්නේ. එතකොට අන්න එහෙනම් ප්‍රාදේශීය වාර්තාකරුවෝ ප්‍රවෘත්තිය ප්‍රාදේශීය පෞර සංස්කාරකකින් ඉවත දැමීම දොරටුපාලකාරයටයි. ජනාධිපතිතුමාගේ කතාව සංස්කරණය කර කෙටි කිරීමත් දොරටුපාලකාරයට ඇති නම් දසුනි සහ කසුනි විසින් තමයි දොරටුපාලකාරයට අදාළ ප්‍රකාශ ඉදිරිපත් කරලා තියෙන්නේ. උත්තරය 2. 29 විශාල දේශපාලන රැස්වීම් වල දක්වන ලැබෙන සංවේදන ප්‍රවේදය වන්නේ. විශාල දේශපාලන රැස්වීම් වල දකින්න ලැබෙන්නේ මහජන සංවේදනයනේ. හරි නේද? උත්තරය 3. යම් යම් සමාජ තත්ත්වයක් උපහාසාත්මකව විවරණය කිරීමට යොදාගත් සාම්ප්‍රදායික මාධ්‍ය ප්‍රවේදයක් ලෙස සැලකිය හැකි. කෝලම්. හරි. පොලිස් කෝලම ආරච්චි කෝලම එහෙම තියනවනේ නේද? ඒ කාලේ ඉඳපු ආරච්චි උපහාසයෙන් ලක් කරනවා. හරි. පොලිස් නිලධාරීන්ගේ ස්වභාවය උපහාසයෙන් ලක් කරනවා. පොලිස් කෝලමෙන්. ඒතර කෝලම් වලින් සමාජ තත්ත්වයන් පිළිබඳ උපහාසාත්මකව සමාජයට පණිවිඩ ඉදිරිපත් කිරීමක් තමයි කළේ. උත්තරය 4. 31 යමක යම් වේදිතයක් විඳ ගැනීමෙන් පසු චලන රේඛා වර්ණ ශබ්ද හෝ වචන සංයෝග සමගින් ඒ වේදිතේ ඒ ආයුරින්ම අන්‍යයන් තුළ දැනවීම කලාවයි. කලාව පිළිබඳ මෙම නිර්වචන ඉදිරිපත් කරේ ලියෝ තෝල්ස්ටෝයි. උත්තරේ 1. හරිද? නිර්වචන 50ම පුළුවන් වෙන්න ඕනේ ඉතින් හරිද? විභාගෙදී MCQ ප්‍රශ්න පත්‍රය තුල අනිවාර්ය නිර්වචන 2ක් හෝ 3ක් සම්බන්ධ ප්‍රශ්න අහනවාමයි. නිර්මාණාත්මක සංවේදනය මගින් කාර්ය තෘප්තිය ඇති කරන බව ප්‍රකාශ කරන ලද ජේම්ස් වොට්සන් විසින් කියනවානේ නිර්මාණාත්මක සංවේදනයේ කාර්යයන් ටිකක් ඒතර එයින් එකක් තමයි කාර්ය තෘප්තිය ඇති කරයි කියන එක. උත්තරය 3. හරි. නිර්මාණාත්මක 33 ප්‍රශ්න නිර්මාණාත්මක චින්තනය සම්බන්ධයෙන් ග්‍රෑම් වොලස් විසින් දක්වන අදහස් පමණක් අඩංගු විදුර ග්‍රෑම් වොලස් විසින් අදහස් 4ක් දක්වනවා. සකස් කිරීම, පෝෂණය, ප්‍රදීපනය හා සත්‍යාපනය කියලා 7 වෙනි පාඩමට අදාළව. උත්තරය 3. 34 මානව ශිෂ්ටාචාරය තුළ මිනිසා විසින් දිනාගත් විශිෂ්ටතම සංවේදන දායාදයේ හැටියට සැලකෙන්නේ මොකක්ද? මිනිස්සු දිනාගත් විශිෂ්ටතම සංවේදන දායාදය භාෂාව. උත්තරය 4. ඊළඟට 35 මෙම රූපයෙන් දැක්කෙන කැමරා කෝණය ඇහැක්නේ තියෙන්නේ නේද? අති සමීප රූපයක් තමයි තියෙන්නේ. යම්කිසි ඉන්ද්‍රියක් යම්කිසි දෙයක් ඉතාමත්ම ආසන්න කරලා පෙන්නනවා නම් අපි ඒකට කියනවා අති සමීප රූපයක් කියලා. දැන් මගේ ඔයගලන්ට පේන්නේ මොකද්ද? සමීප රූපයක් පේන්නේ. එතකොට මගේ ඇහැක් විතරක් පේනවා. ඉතින් එතන කියනවා අති සමීප රූපයක් කියලා. හරි. දැන් ඔයගොල්ලෝ මේ රූප පිළිබඳව 7 වෙනි නිර්මාණාත්මක සංවේදන පාඩමේ රූප ටික ඔක්කොම දාලා තියෙන පොඩක් බලන්න. ඒතර හොඳ අවබෝධයක් ගන්න පුළුවනි. 22 යටත් ඔය ටියුට් එක මේ වෙනකොට දීලා තියෙන්නේ. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. 36 සිරිලියනගේ මහතාට අනුව ෆ්ලෝකෝර් යන්නේ අදහස් වන්නේ ජනශ්‍රුතිය. උත්තරය 2. 37 when which week මම ආමි මම දිටිමි මම ජයග්‍රහණය කළමි කියලා ප්‍රචාරණ උපක්‍රමයක් ලෙස යම්කිසි වදන් ප්‍රමාණයක් භාවිතා කරන පුජ්‍යලේ කවුද? ජූලියස් සීසර්. උත්තරය 1. 38 සිට 40 ප්‍රශ්න වල පිළිතුරු සැපීමට වාස් සඳහන් සටහන යොදා ගන්න. ඊට පුජ්‍යලයන් වශයෙන් සම්මාර්ධනයට අදාළ විද්වතුන් පවණක්. සම්මාර්ධනයට අදාළ විද්වතුන් තමයි GHI එඩ්ගාර් වර්න්ස්, මහත්මා ගාන්ධි සහ ශ්‍රීනිවාස් මෙල්කොට්. මේගොල්ලෝ සම්මාර්ධනය පිළිබඳව අදහස් දක්වපු අය. ඊළඟ ප්‍රශ්නය ඉහත පුජ්‍යලයන් අතරින් මහජන සම්බන්ධතාවට අදාළ විද්වතුන් දැක්වෙන වර්ණය. මහජන සම්බන්ධතාවට අදාළ විද්වතුන් ඉන්නේ AB හා FA අයුලි Adolf Hitler ගන්න බෑ. අයුලි චාල්ස් ප්ලකාර්ඩ් එඩ්වර්ඩ් එල්බර්නි සෑම් බ්ලැක් ADEF වෙන්න ඕන. උත්තරය 5.
ඊට පුජ්‍යලයන් අතරින් බ්‍රිතාන්‍ය මහජන සම්බන්ධතා පිළිබඳ විශේෂඥයෙකු වන්නේ උත්තරය සෑම් බ්ලැක්. බ්‍රිතාන්‍ය මහජන සම්බන්ධතා ඔයගොල්ලන්ගේ තීරයේදී බලන්න. පැහැදිලිව මම මේවා දීලා ඇති බ්‍රිතාන්‍ය මහජන සම්බන්ධතා විද්‍යුතය කියලා සෑම් බ්ලැක් ගාව අරහණ ඇතුලේ දාලා ඇති. මෙම රූප සටහනේ දක්වන ක්‍රියාවලිය වඩා සමීප වන්නේ සංවේදන ආකෘතියක් වැරදි පැත්තට හරවලා ත්‍රිකෝණිකුත් ඇඳලා තියෙනවා ඔබ නොම ගැවීම සඳහා. මේ පැහැදිලිවම තියෙන මොන ආකෘතියද? ඇරිස්ටෝටල් ආකෘතිය තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ පොත අනිත් පැත්තට හරවලා බැලුවොත් මෙන්න මේ අතර හරවලා බැලුවොත් මේක ඇරිස්ටෝටල් ආකෘතිය කියලා පේනවා. හරි. උත්තරය 3. එහෙම නේද මේ? වෙනද ඔයගලන්ට අකුණු ගාන ටියුට් එක දෙනවා බලන්න. 42 ගැටුම් නිරාකරණය පිළිබඳව සාර්ථකව සාකච්ඡා කිරීම සඳහා කටයුතු පියවර පිළිබඳව බලව අදහස් කීපයක් පහත් දැක්කේ. මේ ගැටුම් නිරාකරණයේ සාර්ථක සාකච්ඡා කිරීමේ පියවර කියලා ගැටුම් පාඩමේදී ඔයගලන්ට උගන්වලා ඇති. ගැටුම තීරුම් ගැනීම, ප්‍රතිපක්ෂය සමග සංවේදනය කිරීම, ගැටුම තීරුම් ගන්න ඕන, ගැටුමට අදාළ අනිත් පාර්ශ්වයත් එක්ක සංවේදනය කිරීම, කළ හැකි විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීම, ඒක හරිය හොඳම විසඳුම් තෝරා ගැනීම, මැදිහත් කරුවෙකු භාවිතා කිරීම, කවුරු හරි මැදිහත් වෙනවා ගැටුම විසඳන්න. ඒකට කියනවා මැදිහත් කරුවෙකු භාවිතා. විකල්ප සොයා ගැනීම මේ ටික හරිය. නමුත් නීතිමය තත්ත්වයන් තීරණය කිරීම කියන එකක් ගැටුම් නිරාකරණයේදී දැක්වෙන්නේ නැහැ. ඒ නිසා උත්තරේ එන්න ඕන E අයිති නැහැ. ඒ නිසා උත්තරේ එන්න ඕන උත්තරය 5. A B C D F G පමණ කියන උත්තරය ගන්න වෙනවා. 43 අන්තර්වාර්තීය පුජ්‍යල සංවේදනයේ ප්‍රයෝජනයක් නොවන්නේ මේ අතරින් කුමක්ද? අන්තර්වාර්තීය පුජ්‍යල සංවේදනයේ ප්‍රයෝජන පෞරුෂ වර්ධනයට වැදගත් වෙනවා. නේද? සංකල්ප පෝෂණයට වැදගත් වෙනවා. නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්න අන්තර්වාර්තීය සංවේදනය වැදගත් වෙනවා. සිත හේවත් මනස මූලික වීම ගන්න බෑ උත්තරේ 3. දැන් සිත හේවත් මනස මූලික වීම අන්තර්වාර්තීය සංවේදනයට අදාළයි. නමුත් ඒක අන්තර්වාර්තීය සංවේදනයේ ලක්ෂණයකි. උත්තරය 3. දැන් මේකෙන් මේවැනි ප්‍රශ්න වලින් ඔබට අදහස් වෙන්නේ අන්තර්වාර්තීය සංවේදනයේ ලක්ෂණ මතක තියෙන්න ඕන, ප්‍රයෝජන මතක තියෙන්න. අන්තර්පුජ්‍ය සංවේදනයේ ලක්ෂණ මතක තියෙන්න ඕන, ප්‍රයෝජන මතක තියෙන්න. හරි. මහජන සංවේදනයේ ලක්ෂණ මතක තියෙන්න ඕන, ප්‍රයෝජන මතක තියෙනවා. අතත් සංවේදනයේ ලක්ෂණ මතක තියෙන්න ඕන, ප්‍රයෝජන මතක තියෙනවා. සමූහ සංවේදනයේ ලක්ෂණ මතක තියෙන්න ඕන, ප්‍රයෝජන මතක තියෙනවා. ජන සංවේදනයේ ලක්ෂණ මතක තියෙන්න ඕන, ප්‍රයෝජන කොහින් ආයිත් දන්නේ නැහැ. හරි. මම මූලිකාංග පොතේ දරුවා හැමෝටම මූලිකාංග පොතේ හැමෝටම දීලා ඇති මේවයි ප්‍රයෝජන වෙනම. හරි. ඒක හොඳට පැහැදිලිව තියෙනවාද? අපි අනිවාර්යෙන් විභාගේ ඒකක් ගන්න යනවා නම් හරිද? මේ පන්තියක් වගේ මේ වැඩේ කරගෙන හරියන්නේ නැහැ. හරිද? ඒකක් ගන්නම් බලාගෙන හොඳින් දැක්මක් ඇතුව මේ වැඩ ටික කරගන්න ඕන. හරිද? උත්තරය 3. න්‍යායාත්මකව ගත් කල ජන සංවේදනයේ ප්‍රයෝජන පමණක් අඩංගු පිළිතුර. න්‍යායක් වශයෙන් ගත්තොත් ජන සංවේදනයේ ප්‍රයෝජන ටිකක් අපිට න්‍යායාත්මකව කියලා දුන්න එකක් තමයි ප්‍රජානනය, අපසරණය, සමාජ උපයෝගීතාව හා නිෂ්කර්ෂණය කියලා නේද? ප්‍රජානනය, අපසරණය, සමාජ උපයෝගීතාව, නිෂ්කර්ෂණය. උත්තරය 4. 45 මේ අතරින් නව මාධ්‍යවල ලක්ෂණ ලෙස අදාළ නොවන්නේ නව මාධ්‍යවල ලක්ෂණ. මොනවාද නව මාධ්‍යවල ලක්ෂණ? අංකිතකරණයේ නාමාද්‍ය ලක්ෂණයක්, දත්ත සංචිතකරණයේ නාමාද්‍ය ලක්ෂණයක්, ස්වයංකරණයේ නාමාද්‍ය ලක්ෂණයක්, නිර්මාණකරණයේ නාමාද්‍ය ලක්ෂණයක් නෙවෙයිනේ. වේගවත් සංදේශකරණයේ නාමාද්‍ය ලක්ෂණයක්. උත්තරය 45 4. 46 ප්‍රශ්නේ සංස්කෘතියන් සංකීර්ණ ක්‍රියාවලියක එය සමාජයකට බැඳපු පොදු වටිනාකම් විශ්වාස සමාජ ක්‍රියාකාරකම් නීති කල්පිතයන් සංස්කෘතිය ඇතුළත් වේ. මෙම නිර්වචන ඉදිරිපත් කරේ ආර් ජෝසප් ඩොමිනිකි නිර්වචනය, සංස්කෘතිය පිළිබඳ එඩ්වර්ඩ් ටයිලර්ගේ නිර්වචනය තියෙනවා, බී බැල්නෝස්ගේ නිර්වචනය තියෙනවා සහ ජෝසප් ඩොමිනිකි නිර්වචනය තියෙනවා. ඒතර නිර්වචන තුනෙන් තුන්වෙනි නිර්වචනය තමයි මේ අහලා තියෙන්නේ. උත්තරේ 1. 47 සංදේශක ගුණාගුණ සොයා බැලීමේ ක්‍රියාවලිය ඇත්වන්නේ. හරි. දැන් මාධ්‍ය විචාරශීලී ග්‍රාහකයෙකු සප්තු යුතු ලක්ෂණ 7ක් අපි කතා කරනවානේ මාධ්‍ය විචාරයේ පාඩමේදී. එතනින් තමයි මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ. ඒතර සංදේශයක ගුණාගුණ සොයා බැලීමට අපි කිව්වේ තාක්සේරුකරණය කියලා. උත්තරය 2. 48 මාධ්‍ය සංදේශයක විශ්ලේෂණයට අදාළව මූලික කරුණු වලට අයත් නොවන වර්ණයක් අඩංගු පිළිතුර. මාධ්‍ය සංදේශ විශ්ලේෂණයට අදාළ කරුණු 10ක් උගන්වනවා මාධ්‍ය විචාරයේ පාඩමේ අවසානයේට. අඩංගු නොවන වචනයක් තියෙන එක තමයි හොයන්න කියලා තියෙන්නේ. උත්තරය බලමු. 1. අර්ථය හරි, අදාළ බව හරි, පෙළඹවීම හරි, අපක්ෂපාතීත්වය වැරදි. අපක්ෂපාතීත්වය කියලා එකක් තිබුණේ නැහැ. පක්ෂපාතීත්වය කියලා එකක් තමයි තිබුණේ. උත්තරය එන්න ඕන 1. අපක්ෂපාතීත්වය කියන එක මාධ්‍ය සංදේශ
විශේෂණයට අදාළ මූලික කරුණක් නොවේ. ඔබට මේ මතක නැති වෙන්න බෑ. හොඳට මතක තියෙනවා. මතක නැත්නම් හැබැයි අපිට පුළුවන් ගිහිල්ලා බලන්න මේක තියෙනවා 6 වෙනි පාඩමේ මාධ්‍ය විචාරේ පාඩමේ 6 වෙනි පාඩමේ අවසාන හරියේ තියෙනවා. 49 තම පාසල පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට මාධ්‍යකීය දරුවන් පිරිසක් සූදානම් මේ පහක් දැක්කේ ඊට අදාළ දර්ශන කීපයකි. ශිෂ්‍යයෙක්ගේ සිනාසෙන මුහුණක් විදුහල්පත්තුමා සමග කතා කරන සාකච්ඡාවක් සමස්ත පාසලේ දර්ශනයක් ගුරුවරයෙක්ගේ කළු ලෑල්ලේ ලියන අයුරු. ඉහත දර්ශන වඩාත් අර්ථාන්විතව රූගත කළ හැකි රූපරාමවන පිළිවෙල වන්නේ ශිෂ්‍යයෙක්ගේ සිනාසෙන මුහුණ සමීප රූපයක් පළවෙනි එක බලමු උගන්න පුළුවන්. විදුහල්පත්තුමා සමග කරන සාකච්ඡාව මධ්‍යම රූපය උගන්න පුළුවන්. රූප පිළිබඳ අවබෝධයක් නැත්නම් කරුණාකරලා ආයෙ ගිහලා අර ටියුට් එකේ තියෙන රූප ටික දෙස්ස බලන්න. හරිද? සමස්ත පාසලේ දර්ශනය අතිදුර රූපයක් තමයි ගන්න වෙන්නේ. පාසලම ගන්න බෑනේ නැත්නම් පාසල විශාල වෙන්න පුළුවන් පාසලක් කර 7-8ක තියෙනවා වෙන්න පුළුවන් පාසල. හරි. ඒ නිසා ඒක ගන්න වෙන්නේ අතිදුර රූපයක් ගන්න වෙනවා. දුර රූපය අතිදුර රූපයක් ගන්න වෙන්නේ ඒක නිසා මේ සමස්ත පාසලේ දර්ශනය එක ගන්න බෑ උත්තරේට දෙක ගන්න වෙනවා. සමීප රූපය, මධ්‍යම රූපය, පාසලේ සමස්ත දර්ශනය අතිදුර රූපය ගුරුවරයෙක් කළු ලෑල්ලේ ලියන අයර. ඒතර ගුරුවරයාගේ මේ ධන හිස්සේ ඉඳලා ටිකක් ඉහළටම ගන්න වෙනවනේ. එහෙනම් අපිට ගන්න වෙන්නේ ගුරුවරයාගේ දුර රූපයක් ගන්න වෙන්නේ. උත්තරය ගන්න වෙන්නේ 2. 3 4 5 ගන්න බෑ. හේතුව ශිෂ්‍යයෙක්ගේ සිනාසන මුණක්ව මේක ක්ලෝස් අප් එකලා. සමීප රූපයක් ගන්න වෙනවා. ඉතා දුර රූප අරගෙන හරියන්නේ නැහැ. ඒතකොට පේන්නේ නැහැ. hina වෙනවා ළමයා පිරිමි ළමයෙක්ද ගෑනු ළමයෙක්ද පොඩි ළමයෙක්ද ලොකු ළමයෙක්ද බලා ගන්න බෑ. දුර රූප හෝ ඉතා දුර රූප ගත්ත නිසා hinaවනේ අපිට එතන වැදගත් වෙන්නේ. hinaව නම් අපිට ගන්න වෙන්නේ සමීප රූපය. උත්තරය 2. 50 මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනයේ sannivedana අයිතිවාසිකම් දැක්වෙන්නේ මානව අයිතිවාසිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනයේ sannivedana අයිතිවාසිකම් දැක්වෙන්නේ 19 වෙනි වගන්තියේ 19 වෙනි වගන්තියේ. හරි. අපි ප්‍රශ්න 50 සාකච්ඡා කරලා අවසానයි. එමනම් අපි නැවතත් ඊළඟට 144 ප්‍රශ්න පත්‍රයෙන් මුණ ගැහෙනවා. අපිට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඒක අපගේ WhatsApp අංකයට යොමු කරන්න. හොඳයි. ආයුබෝවන්.